Please subscribe and join with us. ආයුබෝවන් ඔයාලා හැමෝටම ඔයාලව ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔයාලා මේ එකතු වෙලා ඉන්නේ Pass IT YouTube channel එකත් එක්ක. මම ඔයාලට IT විෂය ඉතා සරලව කියලා දෙනවා. මාත් එක්ක දිගටම රැඳී ඉන්න කියලා මම ආරාධනා කරනවා. ඒ වගේම channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න අමතක කරන්න එපා. ඔයාලට මම අද කියලා දෙන්නේ 10 ශ්‍රේණි IT වලට අදාළ දෙවැනි පාඩම. මාතෘකාව තමයි පරිගණකය හඳුනා ගනිමු. එතකොට මේ පාඩම වීඩියෝ දෙකකින් මම ඔයාලට අරගෙන එනවා. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ මුලින්ම අපි බලමු මාතෘකාව පරිගණකයක් යනු කුමක්ද? පරිගණකයක් කියලා කියන්නේ පරිශීලකයා විසින් ඒ කියන්නේ පරිගණකය භාවිතා කරන පුද්ගලයා විසින් ආදානය කරනු ලබන ආදානය කරනවා කියලා කියන්නේ පරිගණකයට අපි ලබා දෙනවා. ලබා දුන්නු දත්ත හෝ පද්ධතිය විසින් රැස් කරගනු ලබන දත්ත ලබාගෙන එම දත්ත පරිශීලකයා විසින් දී ඇති උපදෙස් වලට අනුව සකස් කරලා ඔහුට හෝ ඇයට අවශ්‍ය ආකාරයේ තොරතුරු ප්‍රතිදානය කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපකරණයකට තමයි අපි කියන්නේ පරිගණකයක් කියලා. අපිට මේක සරලව කියන්න පුළුවන් දත්ත තොරතුරු බවට පරිවර්තනය කරන විදුලි බලයෙන් ක්‍රියාත්මක වන උපකරණයක් කියලා. ඊළඟ මාතෘකාව තමයි පරිගණකයේ තියෙන විශේෂ ලක්ෂණ. පළවෙනි ලක්ෂණය තමයි වේගය. පුද්ගලයෙක් කිසියම් වැඩක් කරනට වඩා වැඩි වේගකින් ඉක්මනින් අපිට පරිගණකයෙන් ඒ වැඩේ කරගන්න පුළුවන්. උදාහරණයක් ගත්තොත් ලියුමක් අපි අතින් ලියනට වඩා ඉක්මනට පරිගණකයෙන් ඒ ලියුම ටයිප් කරලා ගන්න පුළුවන්. දෙවැනි එක තමයි නිර්වද්‍යතාව. නිර්වද්‍යතාව කියලා කියන්නේ නිවැරදි බව. උදාහරණයක් ගත්තොත් අපි ගානක් හදද්දී අපිට ඒ ගාන හදනකොට වරදින්න තියෙන අවස්ථාවල් වැඩි. නමුත් අපි හරි දත්ත පරිගණකයට දීලා ඒ ගාන හදන්න කියලා දුන්නොත් අපිට නිවැරදිම උත්තරේ පරිගණකයෙන් ලබා ගන්න පුළුවන්. තුන්වෙනි ලක්ෂණය තමයි කාර්යක්ෂමතාව. මිනිසෙකුට පැය 24ම එක දිගට වැඩ කරන්න බෑ. නමුත් පරිගණකයට මහන්සි දැනෙන්නේ නැති නිසා පරිගණකයට පැය 24ම එක දිගට වැඩ කිරීමේ හැකියාව තියෙනවා. හතරවෙනි ලක්ෂණය තමයි බහුකාර්ය බව. බහුකාර්ය බව කියලා කියන්නේ පරිගණකයට එකවර වැඩ කීපයක් කිරීමේ හැකියාව තියෙනවා. පස්වෙනි ලක්ෂණය සුරකීමේ හා නැවත ලබා ගැනීමේ හැකියාව. ඒ කියන්නේ අපි දත්තයක් පරිගණකයට දීලා ඒක සේව් කරලා තියලා අපිට අවශ්‍ය අවස්ථාවන් වලදී අපිට නැවත ඒ දත්තය ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි බලමු පරිගණක වර්ගීකරණය. පරිගණක ප්‍රධාන වර්ග දෙකකට අපි බෙදෙනවා. භෞතික ප්‍රමාණයට අනුවයි තාක්ෂණයට අනුවයි. භෞතික ප්‍රමාණයට අනුව පරිගණක වර්ග 4යි. සුපිරි පරිගණක, මහා පරිගණක, මධ්‍ය පරිගණක, ක්ෂුද්‍ර පරිගණක. තාක්ෂණයට අනුව පරිගණක වර්ග 3යි. ප්‍රතිසම පරිගණක, සංඛ්‍යාංක පරිගණක, මිශ්‍ර පරිගණක. අපි දැන් මේ පරිගණක වර්ග එකින් එක විස්තර බලමු. මුලින්ම භෞතික ප්‍රමාණයට අනුව තියෙන පරිගණක වර්ග 4 පිළිබඳව අපි බලමු. පළවෙනි එක තමයි සුපිරි පරිගණක. මේ තියෙන්නේ සුපිරි පරිගණකවල පින්තූරයක්. එතකොට මේවා නිශ්චිත කාල සීමාවකදී කළ හැකි කාර්ය ප්‍රමාණය අධිකයි. විද්‍යාත්මක සහ ඉංජිනේරු කටයුතු සඳහාද ඉතා සංකීර්ණ වූ ගණිතමය ගැටලු විසඳන්න මේ පරිගණක යොදා ගන්නවා. ප්‍රමාණයෙන් විශාලයි, මිල අධිකයි, එසේම දුර්ලභයි. මෙම පරිගණක තියෙන්නේ NASA, එතකොට Google සමාගමේ විශාල ව්‍යාපාරවල යුද හමුදා කටයුතු සඳහා මේවා යොදා ගන්නවා. ඊළඟ පරිගණක වර්ගය තමයි මහා පරිගණක. මේ තියෙන්නේ මහා පරිගණක. මේවා සුපිරි පරිගණක වලට වඩා භෞතික ප්‍රමාණයෙන් බලයෙන් සහ මිලෙන් අඩුයි. විශාල වෙළඳ ව්‍යාපාරවලද වෙළඳාමේදීද මහා පරිගණක තාක්ෂණය යොදා ගනු ලබන අතර අන්තර්ජාලය භාවිත කරමින් ගණදනු කිරීම සිදුවේ. විශාල ප්‍රමාණයේ වෙළඳ ආයතනවල මෙවැනි පරිගණක අදටත් භාවිත කරනවා. තුන්වෙනි පරිගණක වර්ගයට කලින් අපි බලමු මහා සහ මධ්‍ය යන වචන දැන් භාවිත වෙන්නේ නැහැ. ඒ වෙනුවට අපි මේ පරිගණක වලට කියන්නේ සේවාදායක පරිගණක කියලා. එතකොට මහා පරිගණක තාක්ෂණය කියලා කියන්නේ පරිශීලකයන් විශාල ප්‍රමාණයක් පර්යන්ත විශාල ප්‍රමාණයක් යොදාගෙන
එක පරිගණකයකට සම්බන්ධ වෙලා දත්ත සහ තොරතුරු හුවමාරු කර ගැනීම, තැන්පත් කිරීම සහ නැවත ලබා ගැනීම සිදු කරන එකට අපි කියනවා මහා පරිගණක තාක්ෂණය කියලා. අපි බලමු ඊළඟ පරිගණක වර්ගය මධ්‍ය පරිගණක. මේ තියෙන්නේ මධ්‍ය පරිගණකයක්. මධ්‍ය පරිගණක මහා පරිගණක වලට වඩා භෞතික ප්‍රමාණයෙන් බලයෙන් සහ මිලෙන් අඩු පොදු කාර්ය පරිගණක ලෙසද හඳුන්වනවා. පාවිච්චි කරන්න පහසුයි. පරිශීලකයන් කිහිප දෙනෙකු විසින් පර්යන්ත කිහිපයක් මගින් මධ්‍ය පරිගණකය කියන්නේ සර්වර් කම්පියුටර් එකත් එක්ක සම්බන්ධ වෙලා දත්ත හා තොරතුරු හුවමාරු කරගන්නවා. මධ්‍ය ප්‍රමාණය වැනි ආයතනවල බැංකු පද්ධති තුල මේවා යොදා ගන්නවා. ඊළඟ පරිගණක වර්ගයේ ශුද්ධ පරිගණක. මේවා ඔයාලට අද වර්තමානයේ දකින්න තියෙන දේවල්. මෙය කුඩා පරිගණකයක්. පෞද්ගලික ප්‍රයෝජනය සඳහා යොදා ගනු ලබන මෙම පරිගණක අඩු ධාරිතාවක් සහිත මතකයන්ගෙන් මෙන්ම ප්‍රමාණයෙන්ද වේගයෙන්ද මිලෙන්ද අඩුයි. එසේම විදුලි පරිභෝජනයද අඩුයි. මේස උකුල් පරිගණකය කියන ලැප්ටොප් කම්පියුටර් සහ අතේ ගෙන යා හැකි පරිගණක මෙම වර්ගයට අයත් වෙනවා. ඊළඟට අපි බලමු තාක්ෂණයට අනුව පරිගණක. ඒකේ පළවෙනි එක ප්‍රතිසම පරිගණක. මේ තියෙන්නේ ප්‍රතිසම සංඥාවක්. ඒ කියන්නේ ඇනලොග් සිග්නල් එකක්. පරිසරයේ සිදුවන වෙනස් වීම, ඒ කියන්නේ වේගය, වෝල්ටීයතාවය, පීඩනය, උෂ්ණත්වය වැනි ප්‍රතිසම සංඥා හඳුනා ගනිමින් ඒ අනුව ක්‍රියාත්මක වන පරිගණක වලට අපි කියනවා ප්‍රතිසම පරිගණක කියලා. උදාහරණ තමයි වේග මාපක, සංවේදක සහිත මාර්ග ලාම්පු, කාලගුණ මිනුම් යන්ත්‍රය. ඊළඟ පරිගණක වර්ගය තමයි සංඛ්‍යාංක පරිගණක. මේ තියෙන්නේ සංඛ්‍යාංක පරිගණකයක සිග්නල් එකක්. එතකොට මේකේ අපි මේ නැගීමකට අපි කියනවා එකක්, බැස්මක් 0යි, නැගීමක් 1යි, බැස්මක් 0යි, නැගීමක් 1යි. එතකොට මේ විදිහට තමයි අපි අංකණය කරන්නේ. අප විසින් එදිනෙදා ජීවිතයේදී පරිහරණය කරනු ලබන පරිගණක සංඛ්‍යාංක පරිගණක. මෙම පරිගණක සංඛ්‍යාංක සංඥා හඳුනා ගනිමින් තමයි ක්‍රියා කරන්නේ. ඊළඟට අපි බලමු මිශ්‍ර පරිගණක. ප්‍රතිසම පරිගණකයි සංඛ්‍යාංක පරිගණක යන ද්‍රවර්ගයෙහිම සම්මිශ්‍රණයක් තමයි මිශ්‍ර පරිගණක කියලා කියන්නේ. උදාහරණයක් බලමු. හෘදයේ ක්‍රියාකාරීත්වය නිරීක්ෂණය කිරීම සඳහා රෝහලේදී යොදා ගනු ලබන ECG යන්ත්‍රය මිශ්‍ර පරිගණකයක්. ප්‍රතිසම සංඥාවක් වන හෘදයේ ක්‍රියාකාරීත්වය හඳුනා ගනිමින් එය සංඛ්‍යාත සංඥාවක් ලෙස පරිවර්තනය කර එම සංඥා මුද්‍රණය කිරීම මෙම යන්ත්‍රය මගින් සිදු කරනු ලබයි. මේ තියෙන ECG මැෂින් එකක්. ඊළඟට අපි බලමු පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය. මේ රූප සටහන ඔයාලට අනිවාර්යයෙන්ම විභාගයට එනවා. ඒ නිසා මේවා බලා ගන්න. මේකේ රතු පාට ඊතල වලින් දැක්වෙන්නේ දත්ත සහ උපදෙස්. කළු පාට ඊතල වලින් තියෙන්නේ විධාන හෝ පාලන සංඥා. එතකොට මේකෙදි වෙන්නේ ආදාන උපක්‍රමයක් මගින් දත්ත සහ උපදෙස් ප්‍රධාන මතකය වෙත ලබා දෙනවා. ඊට පස්සේ දත්ත සකස් කිරීම සඳහා මධ්‍ය සැකසුම් ඒකකය වෙත ඒ දත්ත සහ උපදෙස් ලබා දෙනවා. මධ්‍ය සැකසුම් ඒකකය විසින් සකස් කරන ලද දත්ත සහ උපදෙස් තොරතුරු ලෙස නැවත යොමු වන්නේ ප්‍රාථමික මතකය වෙතයි. එහිදී ප්‍රතිදාන උපක්‍රමයක් මගින් එම තොරතුරු ප්‍රතිදානය කරනු ලබයි. එසේම එම තොරතුරු තැන්පත් කිරීම සඳහා ද්විතීයික මතකය වෙත යොමු වීමද ද්විතීයික මතකයෙහි ඇති තොරතුරු අවශ්‍ය වූ විට නැවත ප්‍රාථමික මතකය හරහා ප්‍රතිදානය වීමද සිදුවේ. පාලන ඒකකය විසින් පරිගණක පද්ධතිය වැඩි සියලුම උපක්‍රම වෙත පාලන සංඥා නිකුත් කරනවා. පරිගණක මතකයේ දත්ත හා උපදෙස් ඇතුළත් වෙනවා. පරිගණක වැඩසටහන් ක්‍රියාත්මක කරද්දී මෙම දත්ත හා උපදෙස් මධ්‍ය සැකසුම් ඒකකයට අරගෙන එනවා. එතකොට මේ විදිහට තමයි පරිගණක පද්ධතියේ ක්‍රියාවලිය සිදු වෙන්නේ. මේක ඔයාලා හොඳට බලාගෙන යන්න. ඊළඟට තියෙනවා පරිගණකයේ ප්‍රධාන භෞතික සංඝටක. අපි මුලින්ම ආදාන උපක්‍රම මොනවාද කියලා බලමු. පළවෙනි එක තමයි යතුරු පුවරුව. ඒ කියන්නේ කීබෝඩ් එක. මේ තියෙන කීබෝඩ් එක මේකේ තියෙනවා කීස් වර්ග.
එතකොට මේ මෙතන තියෙන අකුරු සහිත කීස් වලට අපි කියනවා ටයිපින් කීස් කියලා. අකුරු ලිවීම සඳහා යොදා ගන්නා යතුරු. මේ F1 ඉඳලා F12 යනකම් තියෙනවා ෆන්ක්ෂන් කීස්. සුවිශේෂ වූ ක්‍රියා සඳහා පමණක් යොදා ගන්නා යතුරු මේවා. ඊට පස්සේ මෙතන තියෙනවා මේ ඇරෝ කීස් වලට උඩින් තියෙන ටිකට අපි කියනවා control keys කියලා. ඒ කියන්නේ කර්සරය හා පරිගණක තිරය පාලනය කරන යතුරු. ඇරෝ කීස් ටිකට උඩින් තියෙන කීස් ටිකයි මෙතන control එකයි alt එකයි control එකයි alt එකයි මෙතනක් තියෙනවා. ඊට පස්සේ මෙතන අංකත් එක්ක තියෙන යතුරු වලට අපි කියනවා numeric keys කියලා. ඉලක්කම් යතුරු ලියනය සඳහා යොදා ගන්නා යතුරු. ඊළඟට මෙතන තියෙනවා special keys. විශේෂ වූ ක්‍රියාවන් සඳහා වූ යතුරු. ඒ කියන්නේ tab එකයි caps lock එකයි shift එකයි. ඊට පස්සේ මේ මෙතනක් තියෙනවා මේ control keys ටිකට උඩින් තව ටිකක් තියෙනවා. ඒවත් අපි special keys වලට තමයි ගන්නෙ. ඊට පස්සේ අපි බලමු දැක්වීමේ උපක්‍රම. දැක්වීමේ උපක්‍රම වලට පළවෙනි උදාහරණය තමයි mouse එක. කියන්නේ මූසිකය. මේ තියෙන මූසිකය. එතකොට මේ පැත්තේ තියෙන වම් බොත්තම, මේ පැත්තේ තියෙන දකුණු බොත්තම, මැද තියෙන අපිට ඉහළ පහළ යන්න පුළුවන් රෝදයක්. ඊට පස්සේ පරිගණක තිරයෙහි දිස්වෙන අංග දැක්වීම සඳහා වූ ජනප්‍රියම උපක්‍රමය තමයි mouse එක. මේවා ලැප්ටොප් වලට එන්නේ මේ වගේ ස්පර්ශ පෑඩ් එකක් විදිහට. ඊළඟට තියෙනවා ස්පර්ශ සංවේදී තිර. ඒ කියන්නේ ටච් ස්ක්‍රීන් එක. මේවා ෆෝන් වල එහෙම තියෙනවා. ඊළඟට මෙහෙයුම් යටිය ජොයිස්ටික්. මේවා භාවිතා කරන්නේ ගේම් සඳහා. ඊළඟට තියෙනවා ආලෝක පෑන. මේවා අපි යොදාගන්නේ CAD වලට. ඒ කියන්නේ පරිගණක ආශ්‍රිත නිර්මාණවලදී තමයි යොදාගන්නේ. ඒ කියන්නේ අඳින්න, ඒ කියන්නේ පරිගණක තිරය මත අඳින්න, ලියන්න කරන්න තමයි මේ ආලෝක පෑන භාවිතා කරන්නේ. ඊට පස්සේ රූප සහ වීඩියෝ ආදානය කිරීමේ උපක්‍රම. පළවෙනි එක තමයි ඩිජිටල් කැමරාව. ඊට පස්සේ වෙබ් කැමරාව. වෙබ් කැමරාව අපිට මෙහෙමත් තියෙනවා. දැන් වෙන ලැප්ටොප්ස් වලත් තියෙනවා. ඊට පස්සේ පිය වූ පරිපත රූපවාහිනී කැමරා කියන්නේ CCTV. ඊට පස්සේ තියෙනවා සුපරීක්ෂක කියන්නේ ස්කෑනර්ස්. ස්කෑනර්ස් වර්ග ගොඩක් තියෙනවා. අපි එකෙන් ටිකක් බලමු. පැතලිතල සුපරීක්ෂකය. ඒ කියන්නේ ෆ්ලැට් බෙඩ් ස්කෑනර්ස්. මේවා ඔයාලා දැකලා ඇති. ඊට පස්සේ තියෙනවා බාකෝඩ් රීඩර් එක. චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය. මේවා යොදා ගන්න මේ චුම්බක තීන්ත අනුලක්ෂණ කියවනය යොදාගන්නේ බැංකුවල මේ චෙක් එකේ තියෙන ඉලක්කම් බලන්න තමයි. චෙක් එකේ තියෙන සුවිශේෂී ඉලක්කම්. ඒ කියන්නේ බැංකු කේතය, බැංකු ගිණුම් අංකය පරිගණකයට ලබා ගන්න මේ ස්කෑන් එකෙන් චෙක් කරලා. ඊට පස්සේ තියෙනවා ප්‍රකාශ අක්ෂර සංජානන උපක්‍රමය. ඒ කියන්නේ OCR device. ඒකෙන් කරන්නේ පිටු බොහෝ ගණනකින් යුතු වූ ලේඛන ඉතා කෙටි කාලයකින් ස්කෑන් කරගන්න එක. ස්කෑන් කරලා පරිගණකයට දෙනවා. ඒ වගේම ලේඛනයේ සංස්කරණය කිරීම සඳහාද මේක යොදා ගන්නවා. මේවා තියෙනවා පුස්තකාලවල සහ රාජ්‍ය ආයතනවල. ඊළඟට තියෙනවා ප්‍රකාශ සලකුණු සංජානන උපක්‍රමය. කියන්නේ OMR device එක. මේ තියෙන්නේ. මේවා යොදාගන්නේ බහුවර්ණ ප්‍රශ්න පත්‍ර එහෙම චෙක් කරන්න. ඊළඟට තියෙනවා ණයපත් හෝ හරපත් කියවනය. ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය. ඊට පස්සේ මයික්‍රොෆෝනය. මේකත් ආදාන උපක්‍රමයක්. ඊළඟට අපි බලමු ප්‍රතිදාන උපක්‍රම output devices. පරිගණක පද්ධතිය විසින් සකස් කරපු තොරතුරු අපට ලබා දෙන ආකාර තුනක් තියෙනවා. පළවෙනි එක තමයි මෘදු පිටපත soft copy, දෙවෙනි එක දෘಢ පිටපත hard copy, තුන්වෙනි එක ශබ්ද sound. මෘදු පිටපත් යනු තිරය මත නැරඹීම සඳහා පමණක් තොරතුරු ප්‍රතිදානය කර ගැනීමයි. එතකොට පරිගණක තිරය කියලා කියන්නේ මෘදු පිටපත් ආකාරයට තොරතුරු ප්‍රතිදානය කරනු ලබන ප්‍රධානම උපක්‍රමය වන්නේ පරිගණක තිරයයි. මෙය දෘශ්‍ය ප්‍රදර්ශන ඒකකය visual display unit යනුවෙන්ද හැඳින්වේ.
පරිගණක තිරය ගත්තොත් වර්ග 3ක් තියෙනවා. පළවෙනි එක කැතෝඩ කිරණ නලය සහිත තිරය. කැතෝඩ් රේ ටියුබ් CRT මොනිටර්. මේ තියෙන්නේ CRT මොනිටර් එකක්. දෙවැනි වර්ගය තමයි ද්‍රව ස්පටික ප්‍රදර්ශකය. ලික්විඩ් ක්‍රිස්ටල් ඩිස්ප්ලේ. LCD කියලා හඳුන්වන්නේ මේවා. මේ තියෙන LCD කම්පියුටර් එකක්. තුන්වෙනි වර්ගය තමයි ආලෝක විමෝචක දියෝඩ. ලයිට් එමිටින් ඩයෝඩ් LED. මේ තියෙන්නේ LED කම්පියුටර් එකක්. ඊට පස්සේ අපි බලමු කැතෝඩ කිරණ නලය සහිත තිරය කියන්නේ මොකක්ද කියලා. මුල් යුගයේ සිට මේ දක්වා ප්‍රතිදාන උපක්‍රමයේ ලෙස යොදා ගනු ලබන මෙම තිර වර්ගය ප්‍රමාණයෙන් විශාල වන අතර වැඩි විදුලි පරිභෝජනයකින් යුක්තයි. එම නිසා එය ක්‍රමයෙන් පාවිච්චියෙන් බැහැරව යන බව පෙනේ. දෙවැනි වර්ගය ද්‍රව ස්පටික ප්‍රදර්ශකය. LCD computers. මෙම පරිගණක තිරය පැතලි ප්‍රදර්ශක තාක්ෂණයට අනුව නිපදවා ඇත. මෙම උපක්‍රමය නම් ඇසුණු ද්‍රවණ දෙකක් අතරට ස්පටික හෝ පළිඟු ද්‍රාවණය එක් කරමින් නිපදවා ඇත. මෙය පැතලි බවින් යුක්ත නිසාත් විදුලි පරිභෝජනය අඩු නිසාත් ජනප්‍රිය වී ඇත. තුන්වෙනි වර්ගය තමයි ආලෝක විමෝචක දියෝඩ. ලයිට් එමිටින් ඩයෝඩ් LED. ද්‍රව ස්පටික ප්‍රදර්ශකයෙහි භාවිත කරනු ලබන ස්පටික හෝ පුළිඟු ද්‍රාවණය වෙනුවට ආලෝකය විහිදුවන දියෝඩ යොදා නිර්මාණය කර ඇති LED පරිගණක තිරය වඩා දීප්තිය අවශ්‍ය වන පොදු ස්ථානයන්හි සංඥා, ප්‍රදර්ශක පුවරු, වෙළඳ නාම පුවරු ආදිය සඳහා භාවිත කෙරෙනවා. ආලෝක විමෝචක දියෝඩ තාක්ෂණය අද වන විට ප්‍රචලිත මාධ්‍යයක් බවට පත් වී ඇත්තේ ඉතා අඩු විදුලි පරිභෝජනය නිසායි. ඊළඟට අපි බලමු බහුමාධ්‍ය ප්‍රක්ෂේපකය ප්‍රොජෙක්ටරය. මල්ටිමීඩියා ප්‍රොජෙක්ටර්. මේක ඔයාලා ඉස්කෝලේදී දැකලා ඇති. එකවර කිහිප දෙනෙකුට නැරඹිය හැකි ලෙස පුළුල් තිරයකට තොරතුරු ප්‍රතිදානය කර ගැනීමට අවශ්‍ය වූ විට යොදා ගන්නා උපක්‍රමය බහුමාධ්‍ය ප්‍රක්ෂේපකයයි. මේ තියෙන්නේ ඒකේ පින්තූරයක්. ඊළඟට දෘඩ පිටපත්. ස්පර්ශ කළ හැකි පරිගණක ප්‍රතිදාන දෘඩ පිටපත් ලෙස දැක්විය හැකියි. දෘඩ පිටපත් ආකාරයට ප්‍රතිදානය කරන උපක්‍රම රැසක් මුද්‍රණ යන්ත්‍ර ලෙස පවතී. මුද්‍රණ යන්ත්‍ර කියන්නේ printers වර්ග ප්‍රධාන කාණ්ඩ දෙකයි. සංඝටන මුද්‍රණ යන්ත්‍ර ඒ යටතට අයත් වෙනවා printers වර්ග දෙකක්. තිත් න්‍යාස මුද්‍රකය, පේලි මුද්‍රකය. ඊළඟ වර්ගය තමයි ඝට්ටනය නොවන මුද්‍රණ යන්ත්‍ර non impact printers. ඒකට අයත් වෙනවා printers තුනක්. ලේසර් තාක්ෂණයේ සහිත මුද්‍රණ යන්ත්‍රය laser printers, තීන්ත විදුලි මුද්‍රණ යන්ත්‍රය bubble printer, inkjet printer, තාප මුද්‍රකය thermal printer. අපි මේ එකින් එක දැන් විමසා බලමු. සංඝටන මුද්‍රණ යන්ත්‍රයක් කියලා කියන්නේ මුද්‍රණ තාක්ෂණයේදී සංඝටන මුද්‍රණ යන්ත්‍ර ප්‍රාථමික ගණයට තමයි අයත් වෙන්නේ. මෙහි යාන්ත්‍රික උපක්‍රමය වන්නේ මුද්‍රණයේ හිස කඩදාසිය මත ගැටීම තුළින් මුද්‍රණය සිදුවීමයි. මේ සිදුවන ඝට්ටනය නිසා ഘോഷාකාරී තත්ත්වයක් ඇති වෙනවා. නමුත් ඒවායේ භාවිතා කරන තීන්ත රිබන් මිල අධික නොවන බැවින් ඉතා ලාභදායී වෙනවා. මුද්‍රිත පිටපත් තබා ගන්නා බැංකු ගබඩා ආදියෙහි මෙම යන්ත්‍ර භාවිත කරනු ලබයි. උදාහරණ බලමු. තිත් න්‍යාස මුද්‍රකය dot matrix printer. මෙම මුද්‍රකයේ හිස හෝ ඉදිකටු වැනි තුඩු මගින් තීන්ත සහිත රිබනය මත ගැටෙමින් කුඩා තිත් ආකාරයෙන් කඩදාසිය මත මුද්‍රණය කෙරේ. ඔයාලට මේ රූපයෙන් පේන්නේ මේ මෙතන E අකුර print වෙලා තියෙන්නේ තිත් එකතු වෙලා. ඊළඟ උදාහරණය තමයි පේලි මුද්‍රකය line printer. වරකට එක් පේලිය බැගින් මුද්‍රණය කරන මෙම මුද්‍රකය වේගවත් මුද්‍රකයකි.
වේගවත් පේලි මුද්‍රකයට විනාඩියට පේලි 3000ක් පමණ මුද්‍රණය කිරීමේ හැකියාව තියෙනවා. ඊට පස්සේ අපි බලමු දෙවනි මුද්‍රණ යන්ත්‍ර වර්ගය සංඝට්ටනය නොවන මුද්‍රණ යන්ත්‍රය. ඒ කියන්නේ මෙම මුද්‍රණ යන්ත්‍රය හා යොදා ගන්න ලබන කඩදාසිය සංඝට්ටනය වීමක් නොවන බැවින් ഘോഷාකාරී නොවේ. ලබා දෙන ප්‍රතිදාන ඉතා පැහැදිලි බවින් යුක්ත නමුත් මෙම මුද්‍රකය සඳහා යොදා ගන්න ලබන මාධ්‍ය, ඒ කියන්නේ කාර්ට්‍රිජ් මිල අධික බැවින් පාවිච්චිය ලාභදායී නොවේ. එවැනි සංඝට්ටනය නොවන මුද්‍රණ යන්ත්‍ර කිහිපයක් මෙසේ දැක්විය හැකිය. පළවෙනි උදාහරණය තමයි ලේසර් තාක්ෂණය සහිත මුද්‍රණ යන්ත්‍රය. ලේසර් මුද්‍රකයේදී කඩදාසිය මතට කාර්ට්‍රිජයක් තුළ ඇති වියලි තීන්ත කුඩු පතිත වීම තුළින් මුද්‍රකය සිදු කරනු ලබයි. කළු වර්ණය මෙන්ම විවිධ වර්ණ සහිත ටෝන ඇති බැවින් පැහැදිලි ගුණාත්මක රූප සහ ලේඛන ප්‍රතිදානය කර ගැනීමට සුදුසුම උපාංගය ලේසර් මුද්‍රකයයි. අපි බලමු මේ තියෙන්නේ ලේසර් මුද්‍රණයේ පින්තූරයක්. මේ තියෙන්නේ කාර්ට්‍රිජයක්. ලේසර් මුද්‍රණ යන්ත්‍ර වලට දාන්නේ කාර්ට්‍රිජ්. මේක ඇතුලේ තියෙන්නේ ඉන්ක් ඩස්ට් එක වගේ තමයි තියෙන්නේ. කියන්නේ තීන්ත කුඩු වගේ තමයි මේ කාර්ට්‍රිජ් ඇතුලේ තියෙන්නේ. ඊට පස්සේ අපි බලමු තීන්ත විදුම් මුද්‍රණ යන්ත්‍රය. බබල් or inkjet printer. මෙම මුද්‍රකයේදී කාර්ට්‍රිජයක් තුළ බඳුන් වල බහා ඇති ද්‍රව තත්වයේ තීන්ත කුඩා සිදුරු මසල්ස් තුළින් කඩදාසියට විදීම මගින් මුද්‍රණය සිදු කරයි. මේ ඉන්ක්ජෙට් ප්‍රින්ටර් වල තියෙන කාර්ට්‍රිජ් එකේ තියෙන්නේ ද්‍රව තත්වයේ තීන්ත. ලේසර් ප්‍රින්ටර් වල තියෙන්නේ කුඩු වගේ තීන්ත. මේකේ තියෙන්නේ ද්‍රව තත්වයේ තීන්ත. එතකොට ඒ තීන්ත කුඩා සිදුරු තුළින් කඩදාසියට විදීම මගින් තමයි මුද්‍රණය සිදු කෙරෙන්නේ. මේ තියෙන්නේ ඉන්ක්ජෙට් ප්‍රින්ටර් එකක්. ඊට පස්සේ බලමු තාප මුද්‍රකය thermal printer. මෙම මුද්‍රකය යොදා ගනිමින් ලේඛනය කඩදාසිය මතට මුද්‍රණය කරනු ලබයි. වෙළඳ ව්‍යාපාර, ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර ආදීෙහි රිසිට් පත් නිකුත් කිරීම සහ ලේබල් මුද්‍රණය සඳහා බහුලව යොදා ගැනේ. මේ තියෙන්නේ ඒකේ පින්තූරයක්. බස් ටිකට් එතකොට අපි සුපර් මාකට් එකකින් ගන්න රිසිට් එකක් ඒවා print වෙන්නේ thermal printer වලින්. ඊළඟට ලකුණු කරණය plot. පරිගණක ආශ්‍රිත සැලසුම් නිර්මාණකරණයේදී කියන්නේ ගෘහ නිර්මාණ සැලසුම්, නගර සැලසුම්, නාවික යාත්‍රා සැලසුම් වැනි බහුලව යොදා ගන්න ලබන මෙම ප්‍රතිදාන උපක්‍රමය මගින් කඩදාසිය මත පෑනක් එහා මෙහා යාවමින් සැලැස්ම ප්‍රතිදානය කරනු ලබයි. මේ තියෙන්නේ ප්ලොටර් එකක්. මේවා ගොඩක් විශාලයි. ඊළඟට ශබ්දය. ශබ්දය ප්‍රතිදානය කරනු ලබන උපක්‍රම නාදක හෙවත් ස්පීකර් ලෙස හැඳින්විය හැකිය. ස්පීකර් පොදුවේ හෝ පෞද්ගලිකව හෝ නාදය ප්‍රතිදානය කරගත හැකි ලෙස නාදක උපක්‍රම ඇත. එතකොට ශබ්දය අපිට දෙන output device එක තමයි speakers. ඊට පස්සේ මධ්‍ය සැකසුම් ඒකකය. මධ්‍ය සැකසුම් ඒකකය කියලා කියන්නේ පරිගණක පද්ධතියේ මූලික අංගය වන්නේ මධ්‍ය සැකසුම් ඒකකයයි. පරිගණකයේ මොළය ලෙස හඳුන්වනු ලබන මධ්‍ය සැකසුම් ඒකකය විධාන වලට අනුව ක්‍රියාත්මක වන අතර මෙහෙයුම් පද්ධතිය operating system සහ යෙදවුම් මුදුකාංග application software ක්‍රියාත්මක කරන්නාද වේ. මධ්‍ය සැකසුම් ඒකකය කොටස් 3යි. පළවෙනි එක තමයි අංක ගණිතමය හා තාර්කික ඒකකය. ඒ කියන්නේ arithmetic and logical unit ALU. මේකෙන් කරන්නේ සියලුම වර්ගයේ අංක ගණිතමය හා තාර්කික ක්‍රියා සිදු කරයි. දෙවැනි එක තමයි පාලන ඒකකය control unit. පරිගණක පද්ධතියේ සියලුම උපක්‍රම පාලනය කරන්නේ පාලන ඒකකය විසින්. තුන්වෙනි කොටස තමයි registers. අංක ගණිතමය හා තාර්කික ඒකකය තුළ ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාවලි සඳහා අවශ්‍ය වූ දත්ත සහ ක්‍රියාවලියේ ප්‍රතිඵල
తాවකාලිකව රඳවා තබා ගන්න රෙජිස්ටර්ස් වල. ඊට පස්සේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය සහ බලය. මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය මයින එකක 3යි හර්ට්ස්, මෙගාහර්ට්ස්, ගිගාහර්ට්ස්. මේ තියෙන්නේ අපේ කම්පියුටර් එකේ ප්‍රොසෙසර් එකේ වේගය බලා ගන්න පුළුවන් විදියක්. ඔයාලට මේකට යන්න පුළුවන් control panel එකට ගිහිල්ලා control panel එකේ තියෙනවා system and security කියලා තැනක්. ඒකේ තියෙනවා system කියලා. ඒ system එකට ගියාම මේකේ තියෙනවා processor එකේ වේගය පෙන්නනවා. ඒ කියන්නේ මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය පෙන්නනවා. ඔයාලා මේ පාත් එකේ ගිහිල්ලා බලන්න ඔයාලගේ කම්පියුටර් එකේ වේගය කොච්චරද කියලා. ඊට පස්සේ පරිගණක මතක. පරිගණක මතක වර්ග දෙකයි, ප්‍රධාන මතකයයි, ද්විතීයික මතකයයි. මේන් මෙමරි එකයි, සෙකන්ඩරි මෙමරි එකයි. ප්‍රධාන මතකයේ ආය කොටස් දෙකයි, සසම්භාවී පිවිසුම් මතකය, ඒ කියන්නේ random access memory RAM. පඨන මාත්‍ර මතකය read only memory ROM. බොහෝ විට සසම්භාවී පිවිසුම් මතකය RAM ප්‍රධාන මතකය ලෙස හැඳින්වෙන අවස්ථා තියෙනවා. අපි බලමු ප්‍රාථමික මතකය කියන්නේ මොකක්ද කියලා. මධ්‍ය සැකසුම් ඒකකයට කෙලින්ම ප්‍රවේශ විය හැකි මතකය ප්‍රාථමික ආචායනය ලෙසද හැඳින්වේ. ඒ කියන්නේ primary storage. ප්‍රාථමික මතක වර්ග 3යි. සසම්භාවී පිවිසුම් මතකය, ඒ කියන්නේ random access memory RAM. සසම්භාවී පිවිසුම් මතකයේහි කාර්යය තමයි සකස් කිරීමට යොමු කරන තෙක් දත්ත తాවකාලිකව රඳවා තබා ගැනීම. එතකොට ඒකේ රඳවාගත් දත්ත පරිගණකයේ ක්‍රියා විරහිත කළ විට මතකයෙන් ඉවත් වෙනවා. පරිගණකයේ විදුලි බලය නොමැති විට දත්ත මැකී යන බැවින් මෙම මතකය නශ්‍ය මතකය ලෙස හැඳින්වේ. නශ්‍ය මතකය කියලා කියන්නේ පරිගණකය කියන්නේ විදුලි බලය තියෙන්න ඕනේ වැඩ කරන්න. නශ්‍ය නොවන මතකය කියලා කියන්නේ විදුලි බලය නොමැති විට ක්‍රියාත්මක වෙන. ඒ කියන්නේ දත්ත රඳවා තබා ගන්න. ඒවට තමයි කියන්නේ නශ්‍ය නොවන. නශ්‍ය මතක කියලා කියන්නේ විදුලි බලය තියෙන්න ඕනේ මේ දත්ත ගබඩා කරගන්න. එසේම තොරතුරු ප්‍රතිධානය කිරීම, තැන්පත් කිරීම සහ නැවත ලබා ගැනීම සඳහා ද්විතීයික මතකය වෙත යොමු කරන්නේද මේ RAM එක මගින්. පඨන මාත්‍ර මතකයට සාපේක්ෂව කියවීමේ සහ ලිවීමේ පහසුකම් දෙකම තියෙනවා. මේ තියෙන්නේ RAM එකක්. එතකොට දෙවෙනි වර්ගය තමයි පඨන මාත්‍ර මතකය ROM. පඨන මාත්‍ර මතකයේ ඇති දත්ත පරිගණකයෙහි විදුලි බලය නොමැති විට මැකී නොයන බැවින් සෑම විටම නොවෙනස්ව පවතී. එම නිසා එය නශ්‍ය නොවන මතකයකි. එතකොට ROM එකේ ගබඩා වෙච්ච දත්ත විදුලි බලය නැති වුනහම මැකෙන්නේ නැහැ. ඒ හින්දා ඒකට අපි කියනවා නශ්‍ය නොවන මතකයක් කියලා. පරිගණකයේ මූලික ක්‍රියාවලියට අවශ්‍ය දත්ත සහ විධාන තැන්පත් කරලා තියෙන්නේ මේ ROM එකේ. BIOS නොහොත් මූලික ආදාන ප්‍රතිදාන පද්ධතිය විධාන වන මේවා පරිගණක නිෂ්පාදන ආයතනය විසින් පඨන මාත්‍ර මතකයේ කුඩා ඉඩක තැන්පත් කර පරිගණක මව්පුවරුවට සවි කර ඇත. මේ තියෙන ROM එකක්. ඔයාලට මේ මෙතන දකින්න තියෙන්නේ CMOS බැටරි එක. තුන්වෙනි එක තමයි වාරක මතකය, cache memory. වාරක මතකය අනික් මතකවලට වඩා ප්‍රමාණයෙන් කුඩා වුවත් ඉතා වේගවත් වේ. මෙය මධ්‍ය සැකසුම් ඒකකය ලෙසද හැඳින්වේ. CPU memory කියලත් හඳුන්වනවා. මධ්‍ය සැකසුම් ඒකකය සහ ප්‍රාථමික මතකය අතරමැදියා ලෙස මෙය නිතර භාවිත වන දත්ත රඳවා තබා ගනී. මධ්‍ය සැකසුම් ඒකකය ප්‍රථමයෙන් දත්ත සහ විධාන තිබේදැයි වාරක මතකය තුළ පරීක්ෂා කර බලා සකසයි. මෙම ක්‍රියාවලිය නිසා මධ්‍ය සැකසුම් ඒකකයේ වේගය වැඩි.
නමුත් දත්ත සහ විධාන වාරක මතකයෙහි නොමැති විට ප්‍රාථමික මතකය වෙතින් දත්ත සහ විධාන ලබා ගනිමින් ඒවා වාරක මතකය තුළ තැන්පත් කරමින් මධ්‍ය සැකසුම් ඒකකය වෙත යොමු කරයි. වාරක මතකයෙහි විදුලි බලය නොමැති විට දත්ත මැකී යන බැවින් නශ්‍ය මතක වර්ගයට අයත් වේ. ඊළඟට මෙතන තියෙනවා මතක වර්ග දෙකයි මධ්‍ය සැකසුම් ඒකකය. අපි බලමු මේකේ සිදුවන ක්‍රියාවලිය. වාරක මතකයේ ක්‍රියාවලිය තමයි මේ තියෙන්නේ. ඉස්සෙල්ලම වෙන්නේ දත්ත තිබේදැයි වාරක මතකය තුළ පරීක්ෂා කර බලනවා. මධ්‍ය සැකසුම් ඒකකයේ විසින් වාරක මතකයේ දත්ත තියෙනවද කියලා පරීක්ෂා කරලා බලනවා. දෙවනියට කරන්නේ වාරක මතකයේ දත්ත තියෙනවා නම් ඒවා සකසනය වෙත යොමු කරයි. එතකොට කාලය ඉතුරු වෙනවා. ඊළඟට වාරක මතකය තුළ දත්ත නැත්නම් ප්‍රාථමික මතකය වෙත යොමු වෙනවා. ඊට පස්සේ ප්‍රාථමික මතකයෙන් දත්ත වාරක මතකය වෙත යොමු කරනවා. එහි තැන්පත් කර සකසනය වෙත යොමු කරනවා. මේක තමයි වාරක මතකයේ ක්‍රියාවලිය. මේකත් ඔයාලා මතක තියාගන්න. සමහර විට ඔයාලට විභාගයට එයි. ඊට පස්සේ අපි බලමු ද්විතීක මතකය කියන්නේ මොකක්ද කියලා. ද්විතීක මතකය නොහොත් ද්විතීක ආචයනය secondary storage දත්ත හා තොරතුරු ස්ථිරවම තැන්පත් කරනු ලබන උපක්‍රම වේ. මෙය බාහිර ආචයනය external storage ලෙසින්ද හැඳින්වේ. ඇතුළතින් පරිගණක පද්ධතියට සම්බන්ධ කරනු ලබන ආචයන උපක්‍රම මෙන්ම බාහිරින් පරිගණකයට සම්බන්ධ කළ හැකි වූ ද එහා මෙහා ගෙන යා හැකි වූද ද්විතීක ආචයන උපක්‍රම ඇත. විදුලි බලය නොමැති විට දත්ත මැකී නොවන බැවින් ද්විතීක මතකය නශ්‍ය නොවන ගණයට අයත් වේ. ද්විතීක ආචයන secondary storage වර්ග තුනකට බෙදෙනවා. චුම්බක මාධ්‍ය උපාංග magnetic media devices. ඒකට උදාහරණ තමයි දෘඩ තැටිය hard disk, නම්‍ය තැටිය floppy disk, චුම්බක තැටිය magnetic tape. දෙවැනි වර්ගය ප්‍රකාශ මාධ්‍ය උපාංග optical media devices. ඒකට උදාහරණ තමයි සංයුක්ත තැටි කියන්නේ CD, සංඛ්‍යාංක බහුවිධ තැටි DVD, Blu-ray තැටි Blu-ray. තුන්වෙනි වර්ගය තමයි ඝනතත්වයේ උපාංගය කියන්නේ solid state devices. USB devices කියන්නේ USB flash drive, memory cards. එතකොට මේ ආකාර වලින් අපි දත්ත ගබඩා කරගන්නවා. මේවට විදුලියක් ඕන වෙන්නේ නැහැ ගබඩා කරන්න. ඊට පස්සේ අපි බලමු චුම්බක මාධ්‍ය උපක්‍රම මොනවාද කියලා. චුම්බක මාධ්‍ය උපක්‍රම චුම්බක ආරෝපණයක් ඇති කිරීම තුළින් දත්ත තැන්පත් කරනු ලබයි. එතකොට මේ devices අපි ඉස්සෙල්ලා කතා කරපු දෘඩ තැටිය, floppy disk එක, magnetic tape එකේ දත්ත තැන්පත් කරන්නේ චුම්බක මාධ්‍ය උපක්‍රමයක් යොදාගෙන. කියන්නේ චුම්බක ආරෝපණයක් ඇති කරලා තමයි දත්ත තැන්පත් කරන්නේ මේවයි. පළවෙනි එක තමයි දෘඩ තැටිය. දත්ත සහ තොරතුරු තැන්පත් කිරීම සඳහා යොදාගනු ලබන ප්‍රචලිත මාධ්‍ය වන දෘඩ තැටි සාමාන්‍යයෙන් දක්නට ඇත්තේ පරිගණකය තුලයි. එහෙත් බාහිරින් පරිගණකයට සම්බන්ධ කරනු ලබන දෘඩ තැටි තියෙනවා. දිනෙන් දින දියුණු වන තාක්ෂණය නිසා විශාල ධාරිතාවයකින් යුතු වූ දෘඩ තැටි බහුලව දකින්නට ලැබෙනවා. දෘඩ තැටියෙහි ඇති දත්ත සහ තොරතුරු කියවීමට සහ ඒ මත ලිවීමට පරිශීලකයාට හැකියි. එම නිසා මෙම මාධ්‍ය කියවීමේ සහ ලිවීමේ මතක read or write memory ලෙස හැඳින්වේ. දෘඩ තැටියේ ධාරිතාව GB 250යි ටෙරාබයිට් 4 ප්‍රමාණයක් වන නමුත් තාක්ෂණයේ දියුණුවත් සමග මෙම ප්‍රමාණයන් දින දින වෙනස් වෙනවා. ඊළඟ වර්ගය බලමු. ඊට කලින් අපි බලමු දෘඩ තැටියේ කොටස්. දෘඩ තැටියේ කොටස් ප්‍රධාන කොටස් 7ක් තියෙනවා. පළවෙනි එක තමයි තැටිය රැට එක. දෙක ස්පින්ඩල්. තුන ශීර්ෂකය head.
4 ඇක්චුවේටර් බාහුව, 5 විදුලි සම්බන්ධකය, 6 IDE සම්බන්ධකය, 7 ඇක්චුවේටර් 1. එතකොට ඔයාලා මේ කොටස් 7 බලාගෙන යන්න විභාගෙට එයි. අපි බලමු මේ කොටස් 7 මොනවද කරන කාර්යයන් කියලා. තැටිය එහෙම නැත්නම් ප්ලැටර් එක ලෝහ වලින් සහ ඇලුමිනියම් හෝ පිඟම් මැටි සෙරමික් වලින් නිර්මාණය වූ තැටියක් වන අතර මෙහි පැති දෙකෙහිම දත්ත චුම්බක ක්ෂේත්‍ර භාවිතයෙන් තැන්පත් කිරීමේ හැකියාව ඇත. දෘඩ තැටියක ප්ලැටර් කිහිපයක් තිබිය හැක. මේ තැටිය නිර්මාණය කරන්න පුළුවන් ලෝහ වලින්, ඇලුමිනියම් වලින්, සෙරමික් වලින්. එතකොට මේ තැටියේ දෙපැත්තෙම දත්ත තැන්පත් කිරීම සිදු වෙනවා. එක හાર્ඩ් ඩිස්ක් එක මේ තැටි එහෙම නැත්නම් ප්ලැටර් කීපයක් තියෙන්න පුළුවන්. දෙවෙනි කොටස තමයි ස්පින්ඩලය. මේ ස්පින්ඩල් එකකින් කරන්නේ ප්ලැටරය රඳවා තබා ගැනීම තමයි කරන්නේ. ඒට අමතරව ප්ලැටර් එක කරකවන්න උපකාරී වෙනවා. ශීර්ෂකයෙන් කරන්නේ ප්ලැටරයේ ඇති චුම්බක දත්ත කියවීම සහ ප්ලැටරය මත ලෙවීම ශීර්ෂකය මගින් සිදුවේ. එක් ප්ලැටරයක් සඳහා ඉහළින් සහ පහළින් ශීර්ෂක දෙකක් තියෙනවා. 4 වෙනි එක ඇක්චුවේටර් බාහුව. ශීර්ෂකය එහා මෙහා කරන්නේ මෙම බාහුවෙන්. ප්ලැටරය ඕනෑම ස්ථානයක දත්ත ලෙවීමට සහ කියවීමට හැකිවන්නේ මේ ඇක්චුවේටර් බාහුව නිසයි. 5 වෙනි එක තමයි විදුලි සම්බන්ධකය, පවර් කනෙක්ට් එක. දෘඩ තැටියෙහි ක්‍රියාකාරීත්වය සඳහා අවශ්‍ය විදුලිය සඳහා සම්බන්ධ කරන්නේ මේ විදුලි සම්බන්ධකය මගින්. ඊළඟට තියෙනවා IDE සම්බන්ධකය. ප්ලැටරය වෙත දත්ත හුවමාරු කරන්නේ මේ මගින්. ඊළඟට ඇක්චුවේටර් එක තියෙනවා. මෙයට සම්බන්ධ බාහුව එහා මෙහා කරන විද්‍යුත් අංගයක් වන මෙය මෝටරයක් මගින් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඊළඟට අපි බලමු චුම්බක පටිය. ලිවීමේ සහ කියවීමේ වේගය අඩුවන අතර ඉහළ ධාරිතාවයකින් යුතු බැවින් දත්ත සහ තොරතුරු ආරක්ෂා කර තබා ගැනීම සඳහා පමණක්ම යොදා ගැනේ. මෙය බහුලව භාවිතයට ගැනෙන්නේ සර්වර් පරිගණකවල දත්ත හා තොරතුරු උපස්ථ ඒ කියන්නේ බෑකප් කිරීමට. මේ තියෙන්නේ මැග්නටික් ටේප්. මේවා දැන් පාවිච්චි වෙන්නේ නැහැ. ඉස්සර පාවිච්චි වුණා. ඊළඟ එක තමයි ප්‍රකාශ මාධ්‍ය උපක්‍රම. ඔප්ටිකල් මීඩියා ඩිවයිසස්. දත්ත අංගික ලෙස තැටිවල ගබඩා කර ඇති අතර ලේස කිරණ මගින් දත්ත කියවීම හා ලිවීම සිදුවන බැවින් ප්‍රකාශ මාධ්‍ය ලෙස හැඳින්වේ. එතකොට මේ තැටිවල දත්ත ගබඩා කරන්නේ ලේස කිරණ මගින්. පළවෙනි ඩිවයිස් එක තමයි මේ සංයුක්ත තැටි. සංයුක්ත තැටි කියන්නේ CD එක ගත්තොත් CD වර්ග තුනක් තියෙනවා. CD-ROM, CDR, CDRW කියලා. CD-ROM කියලා කියන්නේ ලියා ඇති දත්ත සහ තොරතුරු කියවීමට පමණක් යොදා ගැනීම. කියන්නේ මේ CD-ROM කියන එකේ අපිට දත්ත ඇතුළත් කරන්න බෑ. ඒකේ තියෙන දත්ත කියවන්න විතරයි පුළුවන්. CDR කියලා කියන්නේ එක්වරක් පමණක් සම්පූර්ණ ධාරිතාව පිරෙනතුරු දත්ත හා තොරතුරු ලියන්න පුළුවන්. ඉන්පසු කියවීමට පමණක් යොදා ගැනේ. එතකොට මේ CD-ROM වලයි CDR වලයි ධාරිතාවය මෙගාබයිට් 650ත් 900ත් අතර වෙනවා. CDRW වලදී ලියන දත්ත මකා නැවත ලිවීමේ හැකියාව තියෙනවා. එතකොට මේවායේ ධාරිතාවය MB 650ත් 900ත් අතර වෙනවා. ඔයාලට මේ CD-ROM, CDR, CDRW කියන ඒවා හඳුනා ගන්න පුළුවන්. ඒ CD එකේ මේ compact disc කියලා රූපයක් තියෙනවා. එතකොට ඊළඟට DVD වර්ග තුනක් තියෙනවා. ඒත් අර වගේමයි DVD-ROM, DVD-R, DVD-RW. එතකොට DVD-ROM එකේදී ලියා ඇති දත්ත සහ තොරතුරු කියවීමට පමණයි යොදාගන්නේ. DVD-R එකේ සම්පූර්ණ ධාරිතාවයේ පිරෙනතුරු එක්වරක් පමණක් දත්ත හා තොරතුරු ලියන්න පුළුවන්. ඉන්පසු කියවීමට පමණයි. DVD-RW එකේ වරක් ලියන ලද දත්ත මකා දමා කීප වාරයක් දත්ත හා තොරතුරු ලියන්න පුළුවන්. එතකොට මේවායේ ධාරිතාවය GB 4.7යි
9.4ක් වගේ අතර වෙනවා. මේකේ සඳහන් රූපය මේ DVD කියලා තියෙන රූපය. ඊළඟට තියෙනවා Blu-ray තැටි. Blu-ray තැටිත් අර වගේම තුනක් තියෙනවා. Blu-ray disc, VDR කියලා තියෙනවා. Blu-ray RE කියලා තියෙනවා. Blu-ray 3D කියලා තියෙනවා. Blu-ray disc, VD එහෙම R කියලා කියන්නේ එක්වරක් තොරතුරු ලිවිය හැකි ඉන්පසු කියවීමට පමණයි. Blu-ray RE කියලා කියන්නේ වරක් ලියන ලද දත්ත වලට අමතරව නැවත නැවතත් දහස් වාරයක් සම්පූර්ණ ධාරිතාව පිරෙනතුරු දත්ත එකතු කරන්න පුළුවන්. Blu-ray 3D කියලා කියන්නේ 3D වීඩියෝ පටිගත කිරීමට යොදා ගන්නවා. එතකොට මේවායේ ධාරිතාවය GB 25ත් 128ත් අතර වෙනවා. මේ තියෙන එකේ රූපයක්. ඊට පස්සේ ඝන තත්ත්වයේ උපක්‍රම කියන්නේ solid state devices. එහා මෙහා ගමන් නොකරන solid අංග වලින් යුක්ත වන බැවින් මෙම උපක්‍රම ඝන තත්ත්වයේ උපක්‍රම ලෙස හැඳින්වේ. මෙම උපක්‍රම දත්ත සහ තොරතුරු කියවීමට සහ ලිවීමට භාවිත කෙරේ. උදාහරණ තමයි USB සැනලි දාවක. කියන්නේ USB flash drive, pen drive කියලා කියන්නේ ඒවා. පහසුවෙන් එහා මෙහා ගෙන යා හැකි නිසාත් වේගවත් දත්ත හැසිරවීමේ හැකියාව නිසාත් USB සැනලි උපක්‍රමයක් වී ඇත. දෙක මතක කාඩ්පත් මෙමරි කාඩ්. USB සැනලි දාවකයට සමාන ක්‍රියාකාරීත්වයක් තියෙනවා. එහෙත් පරිගණකයට සම්බන්ධ කිරීමේ තාක්ෂණය වෙනස් වන අතර ප්‍රමාණයෙන්ද කුඩායි. ඩිජිටල් කැමරා, ජංගම දුරකථන සහ පරිගණක ක්‍රීඩා උපක්‍රමයන් ආදියෙහිද යොදා ගැනේ. උදාහරණ තමයි ආරක්ෂා සහිත අංකිත කාඩ්, ඒ කියන්නේ SD කාඩ්. මේ තියෙන්නේ USB flash drive වල පින්තූරයක්. මේ තියෙන්නේ memory card වල පින්තූරයක්. මෙතනින් දෙවැනි පාඩමේ පළවෙනි කොටස ඉවර වෙනවා. අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. දෙවැනි පාඩමේ දෙවැනි කොටසෙන්. කියන්නේ ඊතුරු මාතෘකා ටික තියෙන ඊළඟ වීඩියෝ එකේ අපි ඒකෙන් හමු වෙමු.